සාදරයෙන් පිළිගන්නවා පුංචි පහේ හපන්නු අපේ YouTube channel එකට. හොඳයි පුතේ, අද මම පුතාලට කියලා දෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට ඉතාමත්ම වැදගත් වෙන සිංහල පාඩමක්. ඒ කියන්නේ පුතේ වැඩිපුරම අපිට ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. පුතාලට දැන් මතකයට නැගෙනවා ඇති. මොකද්ද අපිට වැඩිපුරම විභාගයට ලකුණු හම්බ වෙන ප්‍රශ්නය? පුතාලා දන්නවා මොකද්ද? ඒ තමයි වාක්‍ය රචනා ප්‍රශ්නය. පුතේ වාක්‍ය රචනාවක් කියලා කියන්නේ පුතාලගේ නිර්මාණයක් නේද? එහෙනම් නිර්මාණයක මොකද්ද තියෙන ලක්ෂණ? නිර්මාණයක් කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඇත්ත දෙයක්. ඒ කියන්නේ සත්‍ය සැබෑ දෙයක්. සැබෑ දෙයක් සැබෑ නොවන දෙයක්. සැබෑ නොවන දෙයක් අතර තමයි පුතේ නිර්මාණයක් තියෙන්නේ. මෙන්න මේ අතර තමයි නිර්මාණයක් තියෙන්නේ. එතකොට සැබෑම දේ වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි පුතේ සැබෑ නොවනම දේ වෙන්න ඕනේ නැහැ. ඒක නිසා මෙන්න මේ අතර තමයි සාර්ථක නිර්මාණයක් තියෙන්නේ. දැන් පුතාලට ශිෂ්‍යත්ව විභාගයට මේ වගේ නිර්මාණයක් කරන්න තියෙනවා. දැන් පුතාලා ගෙදර ඉන්නකොට පුතාලට එක මාතෘකාවලට පුතාලට චිත්‍ර අඳින්න වෙන අවස්ථා ඕනතරම් තිබෙනවා. ඒ වගේම ඉස්කෝලේදීත් එහෙමයි නේද? එතකොට පුතාලා මේ මාතෘකාවට අදාළව නේද චිත්‍රයක් අඳින්නේ. දැන් පුතාලට උදාහරණයක් විදිහට බලමු. පුතාලට දෙනවා සුන්දර උදෑසනක් කියන මාතෘකාවට චිත්‍රයක් අඳින්න. දැන් පුතාලට ඇත්තටම සුන්දර උදෑසන කියන දේවල් මතකයට එනවා. දැන් පුතාලා මේ මාතෘකාවට හදාගන්නවද? තරුවන්ිනවද? නැහැ. මේ මාතෘකාවට අදාළව නේද? උදෑසනට අදාළව නේද පුතාලා මේ චිත්‍රය අඳින්නේ. ඒ වගේම තමයි පුතේ වාක්‍ය රචනා ලියනකොට මේ මාතෘකාවට අදාළව තමයි අපි සරල නිවැරදි වාක්‍ය ලියන්නේ. පුතේ ශිෂ්‍යත්ව විභාගයට වාක්‍ය රචනාවක් ලියනකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම කාරණාව තමයි පුතේ අපි මාතෘකාවට අදාළ වෙන්න ඕනේ. අපිට දෙන්නේ මොකද්ද මාතෘකාව? අපි එයට අදාළව තමයි ලියන්නේ. ඒ සඳහා විනාඩි 2ක් 3ක් 4ක් 5ක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. මොකද මාතෘකාවට අදාළ නොවුනොත් අපිට එක ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ විභාගයට. පුතාලා දන්නවා සමහර අවුරුදු වල එනවා අපිට වාක්‍ය 5ක් ලියන්න. පුතාලා දන්නවා සමහර අවුරුදු වල වාක්‍ය 6ක් ලියන්න ඇවිල්ලා තිබෙනවා. හැබැයි මෑතක සිට අපට ලියන්න ආවේ වාක්‍ය 3 බැගින්. ඒක නිසා අපි හිතනවා 2020 වර්ෂයේදී වාක්‍ය 3ක් ඒවි කියලා. හැබැයි පුතේ අපි සූදානම් වෙන්න ඕනේ සරල නිවැරදි වාක්‍ය මාතෘකාවට අදාළව ලියන්න. එහෙනම් පළවෙනි කාරණාව තමයි පුතේ අපි ලියන සෑම වාක්‍යයක්ම දෙන ලද මාතෘකාවට අදාළවම ලියන්න ඕන. ඒ වගේම තමයි පුතේ අපි ලියන වාක්‍යවල විවිධත්වයක් තියෙන්න ඕනේ. විවිධත්වයක් කියන්නේ පුතේ අපි උඩ ලියන වාක්‍ය සමග යට වාක්‍ය සම්බන්ධ කරන්නේ නැහැ. උඩ වාක්‍යයේ අදහස් යට වාක්‍ය වලින් මතුවෙන්න බෑ. එහෙම වුණොත් ඒක වැරදි. ඒක නිසා පුතේ වෙනස් වාක්‍ය තමයි අපි ලියන්න ඕනේ. ඊළඟට පුතේ මතක තියාගන්න විශේෂයෙන්ම අපි ලියන සෑම වාක්‍යයක්ම ව්‍යාකරණානුකූලව නිවැරදි විය යුතුයි. විශේෂයෙන්ම උත්තේට ක්‍රියාපදය නිවැරදි විය යුතුයි. ඒ වගේම තමයි පුතාලා මතක තියාගන්න නිපාත පදක් තියෙනවා. සමහර නිපාත පද නාම පද වලට සම්බන්ධ කරනම ලියනවා. සමහර නිපාත පද ඈඩ් කරලා ලියනවා. ඒ පිළිබඳවත් පුතාලගේ විශේෂ අවධානයක් යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම
උක්තයට අනුව ක්‍රියාපදයේ තබන ආකාරය පිළිබඳව නම් පුතාලා විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ අක්ෂර වින්‍යාසයේ නිවැරදි විය යුතුයි. පුතාලා ලියන සෑම වචනයකම අක්ෂර වින්‍යාසයේ නිවැරදි විය යුතුයි. පුතාලා නොදන්න බරපතල වචන ලියන්න යන්න නම් එපා. පුතාලා දන්න ඒ වෙනුවට තිබෙන සරල වචනේ ලියන්න. ඒක තමයි පුතාලා පොඩ්ඩක් කපටි වෙන්නත් ඕනේ. මොකද අපිට ලකුණු නිවැරදිවත් වෙන්නේ. ඒක නිසා පුතේ පුතාලා ලියන වාක්‍ය නිවැරදිම වෙන්න ඕනේ. එක අකුරක් හරි වැරදුනොත් පුතාලට ලකුණු අඩු වෙනවා. ඊළඟට තමයි පුතේ අපි ලියන සෑම වාක්‍යයකම වචන 5කට වඩා වැඩි වෙන්න ඕනේ. 5කට වඩා වැඩි වෙන්න ඕනේ. එකක් මතක තියාගන්න. හොඳයි පුතේ. එහෙනම් බලමු කොහොමද මෙන්න මේ වගේ සාර්ථක නිර්මාණයක් අපි කරන්නේ. සාර්ථක නිර්මාණයක් ලක්ෂණය තමයි හැමතිස්සෙම සැබෑ දෙයක් සැබෑ නොවන දෙයක් අතර තියෙන්න ඕනේ නිර්මාණාත්මක වචන තියෙන්න ඕනේ නිර්මාණාත්මක අදහසක් තියෙන්න ඕනේ මාතෘකාවට අදාළව. හොඳයි. උදාහරණයක් මම වාක්‍ය රචනාවක් ලියනකොට පහසුවෙන් ලියන්නේ කොහොමද කියලා දෙන්නයි මේ හදන්නේ. හොඳයි. මම පුතාලට මාතෘකාවක් දෙනවා. ඒ මාතෘකාව තමයි පුතේ සුන්දර උදෑසනක්. සුන්දර උදෑසනක්. සුන්දර උදෑසනක්. මෙන්න අපේ මාතෘකාව. එතකොට දැන් සමහර පුතාලා මාතෘකාව දැක්කේ ගමන් ලියන්න යනවා. දැක්කේ ගමන් ලියන්න යනවා. එතකොට ඒගොල්ලෝ ලියන්නේ උදෑසන ගැන විතරක් වෙන්න පුළුවන්. හැබැයි පුතේ මෙතන මොකද්ද මාතෘකාව? නිකම් උදෑසනක් නෙමෙයි. නිකම්ම ඉර පායනව නෙමෙයි. නිකම්ම මල් පිපෙනව නෙමෙයි. නිකම්ම සමනල්ලු උදේට එහාට මෙහාට පියාඹන එක නෙමෙයි. නේද? මේ මොකක්ද? නිකම්ම උදෑසනක් නෙමෙයි පුතේ. සුන්දර උදෑසනක්. මේක තමයි මම අද පුතාලට දෙන මාතෘකාව. එහෙනම් මාතෘකාව දැක්කේ ගමන් අපි ලියන්න යනවද? නැහැ. මාතෘකාව දැක්කේ ගමන් ලියන්න ගියොත් අපිට පොඩ්ඩක් ඉර වෙන්න පුළුවන්. පුතේ මතක තියාගන්න ඕනම කෙනෙකුට එකපාරට වාක්‍යයක් ඔළුවට එන්නේ නැහැ. එකපාරම වාක්‍යයක් ඔළුවට එන්නේ නැහැ. පොඩි සංඥාවක් තමයි ඔළුවට එන්නේ. මාතෘකාව දැක්කේ ගමන් පුතාලට එක අදහස් ඔළුවට එනවා. පොඩි සංඥා ඔළුවට එනවා. අපි ඒ ඔළුවට එන සංඥා ටික ඇසුරින් පොඩි සැලැස්මක් හදාගන්න. මෙන්න බලන්න සැලැස්ම හදන්නේ. කම්ම උදෑසනක් නෙමෙයි පුතේ. මොකක්ද? සුන්දර උදෑසනක්. දැන් සුන්දර උදෑසනක් කියනකොට උදෑසන ලස්සන කරන දේවල් මොනවද කියලා පුතාලගේ ඔළුවට එනවනේ. අපි ඒ කරුණු ටික වටේට ලියාගමු. දැන් පුතාලට මතක් වෙන්න ඕනේ මෙන්න මේ සුන්දර උදෑසන කියපු ගමන්ම උදෑසන උදා වෙන්නේ කවුරු නිසාද? කවුරු නිසාද? හිරු නිසා. එහෙනම් හිරු උදෑසන සුන්දර දසුණක් මවා පානවා නේද? හොඳයි. ඊළඟට ඒත් එක්කම පුතේ ඈත කඳු වසා ගන්නා සුපාට උළුම්බෝල වගේ උළුන් කැටිසෙන් මොනවද? මීදුමත් පුතාලට මතක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ පුතාලට ඊළඟට මතක් වෙන්න ඕනේ හිරු එළියට පිපෙන අලංකාර මල්. එතකොට මල් නිසා උදෑසන සුන්දරත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි පුතේ ඒ මල් පැණි සොයමින් මල් පිපුණු මල් වල මල් පැණි සොයමින් එහාට මෙහාට පියාඹා යන කවුද? සමනල්ලු. ඒ වගේම තමයි පුතේ පුතාලට මතක් වෙන්න ඕනේ උදෑසනට මිහිරි හඬින් කීචි බීචි හඬින් මිහිරි ගී ගයන කවුද? කුරුල්ලන්. කුරුල්ලන්වත් මතක් වෙන්න
වගේම උදෑසන ගස්වලට වැටුණු මුතු කැට වගේ බබලන්නේ මොනවද? පිළිබිඳු. පිළිබිඳු නිසා උදෑසන සුන්දර වෙනවා. පිළිබිඳු. ඒ වගේම තමයි පුතේ පාසල් යන ළමයි නිසා උදෑසන හරිම ලස්සනයි. සුදු කොක්‍රෑනක් සේ නේද? ළමයි පාසල් යන ආකාරය උදෑසන සුන්දරත්වය වැඩි කරනවා. හොඳයි පුතේ. දැන් අපි බලමු මෙන්න මේ විදිහට සැලැස්මක් හදාගත්තට පස්සේ අපිට හරි ලේසියෙන්ම වාක්‍ය හදාගන්න ලේසි. පුතාලට මම යෝජනා කරනවා එකපාරටම වාක්‍ය ලියන්න යන්න එපා කියලා. එකපාරටම වාක්‍ය ලියන්න පුතේ පුතාලව හිර වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ වචන ටිකක් පුතාලට මතක් වෙන වචන ටිකක් මෙහෙම මේ විදියට මාතෘකාවට අදාළව පුතාලට මතක් වෙන මෙන්න මේ වගේ වචන මේ විදියට ලියාගත්තට පස්සේ එතනින් වාක්‍ය හදන්න හරිම ලේසි. හොඳයි පුතේ අපි අර ඉස්සෙල්ලා හදපු සැලැස්මෙන් වචන අරගෙන දැන් අපි ලස්සන මාතෘකාවට අදාළව නිර්මාණාත්මක වැටි කිහිපයක් ලියන්නයි මේ හදන්නේ. පුතාලට මතක ඇති අපි ගත්තා හිරු කියන වචනය. එතකොට පුතේ නිකම්ම හිරු කියලා කිව්වොතින් එතන නිර්මාණාත්මක බවක් නැහැ. ඒ නිසා අපි එතෙන්ට පොඩි විස්තරයක් දාමු. ඒ එක්කම මාතෘකාවට අදාළ කරමු. දැන් බලන්න පළවෙනි වාක්‍යය අවට පරිසරය එළිය කරමින් පෙරදිගින් පායා එන හිරු උදෑසන සුන්දර දසුනකි. අපේ මාතෘකාව තමයි සුන්දර උදෑසන. ඒ නිසා අපි මාතෘකාවට අදාළ කරන්නම ඕනේ. දැන් පළවෙනි වාක්‍ය නිවැරදි මාතෘකාවට අදාළයි අපිට ලකුණු ගන්න පුළුවන්. දෙවෙනි වාක්‍ය බලමු. සුදු පොළොන් කැටිසේ ඈත කඳු ශිඛර කිහිපය වසා ගන්නා මීදුම් පට. මීදුම කියන වචනේ අරගෙන බලන්න අපි පොඩ්ඩක් විස්තරාත්මකව ලියලා තියෙන හැටි. අපි පොඩ්ඩක් නිර්මාණාත්මක වෙලා ඉතින්දි හිතන්න ඕනේ. නිකම්ම මීදුම් පට නෙමෙයි. කියමු අසර සුදු පොළොන් කැටිසේ ඈත කඳු ශිඛර කිහිපය වසා ගන්නා මීදුම් පට උදෑසන සුන්දර කර. පුතාලට පුළුවන් ඊට වඩා වෙනස් වචන දාලා මේ මාතෘකාවට අදාළව මෙන්න මේ විදිහේ වාක්‍යයක් ලියන්න. හරි. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි වාක්‍යය. අපි ඊළඟට ගත්ත පුතාට මතකද? කුරුල්ලු. නිකම්ම කුරුල්ලු නෙමෙයි බලන්න මාතෘකාවට අදාළව ලියන විදිහ. කීචි බීචි හඬින් මියුරු ගී ගයමින් උදෑසන ඔබ මොබ පියාසර කරන කුරුල්ලෝ. නිකම්ම කුරුල්ලෝ නෙමෙයි. ඔබ මොබ පියාසර කරන කුරුල්ලෝ හරිම ලස්සනයි පුතාලා දන්නව නේද? එහෙනම් උදෑසන සුන්දරත්වය වැඩි කරති. එතෙන්දී කුරුල්ලෝ වැඩි කරති. පුතාලා ව්‍යාකරණ පැත්තත් හොඳට ඔළුවේ තියාගෙන තමයි වාක්‍ය ලියන්න යන්න ඕනේ. ඊළඟට පුතේ බලන්න ඊළඟට අපි ගත්තා මල්. බලන්න විවිධ වර්ණයෙන් හා සුවඳින් පිරුණු අලංකාර පුෂ්පයෝ උදෑසන සුන්දර කරති. දැන් බලන්න පුෂ්පයෝ අපි පුෂ්ප කියනකට වඩා පුෂ්පයෝ කියවම අපි පොඩ්ඩක් ව්‍යාකරණ පිළිබඳව දන්නවා කියලා තේරෙනවා. එතකොට පුෂ්පයෝ උදෑසන අලංකාරවත් කරති. පුළුවන් පුෂ්ප නම් උදෑසන අලංකාරවත් කරයි කියලා ලියන්න. හරි. ඊළඟට බලමු අවසාන වාක්‍ය. අපි ගත්තා සමනලුන් කියන එක. මල් පැණි සොයමින් මලින් මලට පියඹා යන රන්වන් සමනලුන් හිමිදිරි උදෑසන මනරම් දසුනකි. දැන් බලන්න උදෑසන සුන්දරයි. සුන්දර උදෑසනක් තමයි මාතෘකාව. එතකොට නිකම්ම සමනලු පියාඹති කියනවට වඩා මල් පැණි සොයමින් මලින් මලට පියඹා යන රන්වන් සමනලුන් හිමිදිරි උදෑසන මනරම් දසුනකි. මෙතන ක්‍රියාපදයක් නැති
නිසා පුතේ අපිට නාමපදය අනුක්ත වෙන්න ඕනේ. එතකොට සමනලුන් හිමිදිරි උදෑසන මන නම් දසුනකි. කොට පුතේ මතක තියාගන්න හරිම ලේසි මේ වාක්‍ය රචනාව. පුතාලා කවදාවත් බය වෙන්න එපා. මේක අල්ල දාන්න එපා. මොකද පුතේ රචනා ප්‍රශ්නයට තමයි අපිට වැඩිපුරම ශිෂ්ටාචාර විභාගයේ ලකුණු ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ලකුණ ලබා ගැනීමට නම් අපි මාතෘකාවට අදාළව සරල නිවැරදි වාක්‍යයක් තමයි ලියන්න ඕනේ. ගොඩාක් ලොකු ගොඩාක් සංකීර්ණ වාක්‍ය ලියන්න යන්න එපා පුතාලා. සරල නිවැරදි වාක්‍යයක් ලියන්න. වාක්‍ය ලියන්න කලින් මාතෘකාවට අදාළව සැලැස්මක් හදාගන්න. එතකොට පුතාලට පුළුවන් ලස්සන නිවැරදි වාක්‍ය ලියන්න. ඒ වගේම පුතාලට විභාගයේදී සම්පූර්ණ ලකුණු ලබා ගන්නත් පුළුවන්. ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීමට නම් පුතාලා රචනාමය ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු ලිය යුතුමයි. ඒ ලකුණු ටික නැතුව අපිට ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීමට ගොඩාක් අපහසුයි. ඒක නිසා පුතේ මම අද මේ දුන්නු සරල ක්‍රමය පුතාලා පාවිච්චි කරන්න, භාවිතා කරන්න. ඒක නිසා පුතාලට එහෙම භාවිතා කරොත් පුතාලට පුළුවන් නිවැරදි වාක්‍යයක් ලියන්න. එහෙනම් පුතේ තවත් දවසක අලුත් පාඩමක් එක්ක නැවත අපි හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.